ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G වෙතින් දැන් Pure TV නරඹන්න. ඉදිරියටම ගෙන යන SLT 4G. නව සන්ලයිට් සකුරා දැන් දික්කල් පවතින සකුරා මල් සුවඳින්. ආයුබෝවන් ඔබේක්වන් මේ අද දෙරණ දහවල් 12:30 මධ්‍යහ්න ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් ප්‍රථමයෙන් අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ගත වූ පැය 24 තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 62ක් ආසාදිතයින් 26 දෙනෙක් කටාරෙහි සිට පැමිණි අය බව හඳුනාගනී. ගල්කිස්සේ වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයෙකු පානදුරේදී අත්අඩංගුවට. මාලිගාවත්තේ මහල් නිවාසයකත් වෙඩි තැබීමක්. පුද්ගලයෙකුට තුවාල. අභාව ප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් අමාත්‍යවරයාගේ අවසන් කටයුතු අද රාජ්‍ය අනුග්‍රහය සහිතව නොවුඩිහිදී. ප්‍රහාරයට පෙර බෝම්බකරු නිරීක්ෂණය වූ බව සියොන් දේවස්ථානයේ දේවගතිවරුන් කොමිසම හමුවේ හෙළි කරයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. මාලිගාවත්ත පොලිස් වස්මට අයත් ලක්සෙත සෙවන මහල් නිවාස සංකීර්ණයේදී ඊයේ පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. පාතාල කල්ලියක අභ්‍යන්තර ගැටුමක් මෙම වෙඩි තැබීමට හේතු වී ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා. මේ අතර මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට මෝටර රථයකින් පැමිණ කඩුවලින් පහර දුන් සිද්ධිය මෙහෙය වූ ප්‍රධාන සැකකරු පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධ්‍යංශ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. දිවයිනට මැදිරි නීතිය පනවා තිබූ පසුගිය 19 වනදා මොරටුව සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට මෝටර රථයකින් පැමිණි පිරිසක් කඩුවලින් පහර දීමක් සිදු කර පසුව පසුගිය 28 වනදා කප්පම් මුදල් ඉල්ලා එම හෝටලයටම වෙඩි තැබීමක්ද සිදු කළා. එම වෙඩි තැබීමේ සිදුවීමට අදාළව සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධ්‍යංශ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඒ රාත්‍රිය 8ට පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ එළුවිල පානදුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ ලියනගේ ජනිත් හෂාන් විමලවීර නොහොත් කොණ්ඩ ජනියා නැමැති 34 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු අංක 269 සමුද්‍රාසන්න පාර අඟුලාන මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අත්අඩංගුවට පත් වූ පුද්ගලයා ඩුබායිහි සැඟව සිටින අඟුලානේ අංජු නැමැති පාතාල නායකයාගේ සමීපතම ගෝලයෙකු වන බවයි ආරංචි මාර්ග සඳහන් කළේ. කොණ්ඩ ජනියා නැමැති පුද්ගලයා 2018 මැයි 24 වන දින දෙහිවල කල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන අතර ඔහු රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව අපමත මුදාහැර සිටි පුද්ගලයෙකු බව සඳහන්. අත්අඩංගුවට පත් වූ පුද්ගලයා කඩුවලින් පහර දීමේ සිද්ධිය මෙහෙය වූ ප්‍රධාන සැකකරු බවට මේ වන විට තහවුරු කරගෙන ඇති අතර මේ වන විටත් ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම සිදු කරන බව වාර්තා වෙනවා. අදාළ සැකකරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි. අදාළ වෙඩි තැබීම සිදු වූ අවස්ථාවේදී එම ස්ථානයේ මාර්ගවාදකයේ රාජකාරියේදී සිටි ගල්කිස්ස පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරෙන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කෙරුණේ ඒ වැළැක්වීමට ඔවුන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම හේතුවෙන්. මේ අතර ඊයේ පස්වරු 5ට පමණ තවත් වෙඩි තැබීමක් සිදු වුණේ මාලිගාවත්ත ලක්සිත සෙවන මහල් නිවාස සංකීර්ණයේ දසවන මහලී නිවසක් තුළදී. වෙඩිවැදීමෙන් හිසට බරපතල තුවාල සිදුව ඇති 35 හැවිරිදි අදාළ පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. පාතාල කල්ලියක අභ්‍යන්තර අර්බුදයක් මෙම වෙඩි තැබීමට හේතු වී ඇතැයි විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. 2018 වසරේ අගෝස්තු 30 වනදාද මාලිගාවත්ත ජුම්මා මස්ජිද් මාර්ගයේදී මෙම පුද්ගලයාට කංචිපානීම් ප්‍රාන් නැමැති පාතාල කල්ලි නායකයාගේ ගෝලයන් විසින් වෙඩි තැබීමක් සිදු කළද එහිදීත් සුළු තුවාල ලබා තිබුණා. ගත වූ පැය 24 තුළ COVID-19 ආසාදිතයින් 62 දෙනෙකු මෙරටින් හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අතරින් 26 දෙනෙකුම කතාරෙහි සිට මෙරට පැමිණ නිරෝධායනයට ලක් කර සිටින අයයි. මේ අතර කොළඹ ගෆූර් ගොඩනැගිල්ල සහ එම මාවතවට ප්‍රජාව අතරින් ඊයේ සිදු කළ PCR පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුව කිසිදු COVID ආසාදිතයෙකු වාර්තා වී නැහැ. ඊයේ දිනය තුළ මෙරටින් හඳුනාගත් COVID-19 ආසාදිතයින් ගණන 62ක්. ඒ අතරින් 26 දෙනෙකුම කටාරෙහි සිට මෙරට පැමිණ නිරෝධායනයට ලක් කර සිටින අයයි. සැසු පිරිස අතරින් 25 දෙනෙකු නාවික හමුදා සමාජිකයන් වන අතර
8 දෙනෙකු කුවේට්හි සිටත් 30 දෙනෙකු මාලදිවයිනේ සිටත් මෙරට පැමිණි අය වෙනවා. එනු මෙරටින් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1620ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් 781 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර එය ප්‍රතිශතයක් වශයෙන් 48.21ක්. 829 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර එය 51.17ක ප්‍රතිශතයක් වනවා. මෙරට සිදු වූ කොවිඩ් මරණ ගණන සමස්ත ආසාදිතයන්ගේ ප්‍රමාණයෙන් 0.62ක තරම් සුළු වගයක පවතිනවා. පළමු ආසාදිත නාවික සේවලා වාර්තා වූ 1 අප්‍රේල් 22 වනදා සිට අද දක්වා ගත වූ දින 39 තුළ හඳුනාගත් සමස්ත නාවික හමුදා ආසාදිතයින් ගණන 759ක්. ඒ අතරින් සුවය ලැබූ මුළු නාවික හමුදා සමාජිකයින් ගණන 388ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද දහවල් 12 වන විට නිකුත් කර තිබූ තත්ත්වවලට අනුව මෙරට සමස්ත ආසාදිතයින් අතරින් 795 දෙනෙකු නාවික හමුදා සමාජිකයින් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් වනවා. ඒ 49.07%ක්. දේශීයව හඳුනාගත් සිසු ආසාදිතයින් 310 දෙනා ප්‍රතිශතයක් ලෙස 19.14ක්. විදේශයන්ගේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථාන වලින් හඳුනාගත් ආසාදිතයින් ගණන 515ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා. එය ප්‍රතිශතයක් ලෙස 31.79ක්. මේ අතර කොළඹ නගර සභා බල ප්‍රදේශයට අයත් ධර්මාරාම පාරේ වැඩබිමක සහ ස්වර්ණා පාරේ ප්‍රජාව අතරින් අහමු ලෙස තෝරාගත් පුද්ගලයින් 65 දෙනෙකුගේ ජෛව සාම්පල අද ලබාගෙන යන අතර ඒවා PCR පරීක්ෂණය සඳහා යොමු කිරීමට නියමිතයි. ඊයේ ගෆූර් පාරේ සිදු කරපු PCR පරීක්ෂණ වලිනුත් ගෆූර් ගොඩනැගිල්ලවට සිදු කරපු පරීක්ෂණ වලින් අපිට එකම රෝගියෙක්වත් වාර්තා වෙලා නැහැ. එම නිසා දිගින් දිගටම කුඩා නියඳ තෝරාගෙන PCR සහ රුධිර පරීක්ෂණ කිරීමට ඊළඟ සතියේදී අපි බලාපොරොත්තු වෙනවා. මෙතර හෝමාගම දියගම පිහිටි මොරටු විශ්වවිද්‍යාලීය තාක්ෂණ පීඨයේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි සිසුන් 160 දෙනෙකු දින 23ක නිරෝධායන කාලයකින් පසුව අද සිය නිවෙස් බලා පිටව ගියා. මොවුන් සියලු දෙනාම විදේශගතව අධ්‍යාපනය ලැබුවා වන අතර බහුතරය සිංගප්පූරුවේ සිට මෙරට පැමිණි අයයි. ත්‍රිවිධ හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙතින් පුද්ගලයන් 223 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව PCR පරීක්ෂණය සිදු කර අද දින තම නිවෙස් වෙත පිටත් කිරීමට කටයුතු සූදානම් කර තියෙනවා. එසේම ඊයේ දිනය වෙන විට ත්‍රිවිධ හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයන් 11250 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තම නිවෙස් වෙත පිටත්ව ගොස් තියෙනවා. එසේම අද දිනය වන විට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 46ක් තුල පුද්ගලයන් 5318 දෙනෙකු මේ වෙන විට නිරෝධායනය වෙමින් සිටිනවා. මේ අතර අද මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳින නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ එම ඇඳින නීතිය හෙට අලුයම 4 දක්වා ක්‍රියාත්මක බවයි. හෙට සිට ජූනි 3 වන බදාදා දක්වා ඇඳින නීතිය බලපැවැත්වෙන්නේ රාත්‍රී 10 සිට අලුයම 4 තෙක් පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ජූනි 4 සහ ජූනි 5 යන දින දිවයිනටම ඇඳින නීතිය ක්‍රියාත්මක වනවා. ජූනි 6 වන සෙනසුරාදා සිට යලි දැනුම් දෙනතුරු ඇඳින නීතිය බලපැවැත්වෙන්නේ සෑම දිනයකම රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා පමණයි. රටේ සෑම පුරවැසියෙකුම දිවයිනට ගෙන්වා ගැනීම රජයේ වගකීම වුවද ඒ කළ යුත්තේ රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයට ගැටලුවක් නොවන ආකාරයෙන් බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කළ ඉටුකම වැඩසටහන සමගින් අද එක්වෙමින්. පසුගිය මාසේ 30 වෙනිදාට පස්සේ අපේ ජන සමාජය තුලින් කිසිම රෝගියෙක් වාර්තා වෙලා නැහැ. ඊළඟට විතර රටවල ඉන්නවා මං හිතන්නේ 40000කට වැඩි අධික සංඛ්‍යාවක් ඉන්නවා ලංකාවට එන බලාපොරොත්තුෙන් අපේ ශ්‍රී ලාංකිකයෝ. කොයි රටක හිටියත් කොයි තරතරමක පුද්ගලයෙකු වුණත් අමාරු වෙලාවට මතක් වෙන්නේ මව්බිම. ඉතින් ඒක නිසා තමයි අද දැනට පොරොත්තු ලේඛනයේ මව්බිමට ආපහු එන්න 40000කට වැඩි සංඛ්‍යාවක් බලාගෙන ඉන්නේ. නමුත් අපි අපේ යුතුයකම සහ වගකීම තමයි රජයක් විදියට ඒ සෑම පුද්ගලයෙකුටම ආපහු මව් රටට එන්න අවස්ථාව ලබා දීම. නමුත් එහෙම අවස්ථාව ලබා දෙනවා කියලා රටේ දැනට ඉන්න මහජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂාව අපි මායින් කරන්නේ නැතුව ඒ හැමෝටම එකපාර එන්න දුන්නා නම් මේක නවත්ත ගන්න බැරි වෙන විදිහට පැතිරිලා යනවා. හොඳම උදාහරණය තමයි කුවේට් රටෙන් ප්ලේන් ලෝඩ් දෙකක් ආවා. 400 ගාණක් ඒකේ ආවා. ඒකේ දැන් 100 ගාණකට මේ රෝගේ වැළඳිලා තියෙන්නේ. කොහොමද ශ්‍රී ලංකාවේ දැන් මම හිතන්නේ 1500 ඉක්මවා ගිහලා තියෙනවා. අපි විශාල සාර්ථකත්වයක් ලබාලා තියෙනවා මේ පහුගිය මාස කිහිපය තුළ. එහෙම ගත්තාම මේ වන විට සුව වෙලා තියෙනවා 800කට ආසන්න සංඛ්‍යාවක්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමාජික රටවල් සියල්ල අත්සන් කරලා බැඳිලා ඉන්නවා මේ IHR International Health Regulations කියලා දෙයකට. ඒ සම්මුතියන්ට අනුව ඇත්ත වශයෙන්ම
රෝගී අය එහෙම බලෙන් පටවන්න බෑ යවන්න බෑ. අපේ චීන කාන්තාව අපි සම්පූර්ණයෙන් සුව කළා ගියේ. නමුත් ඒ සම්මුතියෙන් අනුව හැම විටම ක්‍රියා නොවන බවත් අපිට පෙනී යනවා. දැන් උදාහරණයක් හැටියට ඒ රෝගීන් හරිනම් PCR පරීක්ෂණයට ලක් කළා. ඒ රෝගීන් හඳුනාගෙන ඒ රෝගීන්ට ප්‍රතිකාර කළා. ඒ PCR පරීක්ෂණය අනුව නෙගටිව් වෙන අය තමයි අත් වශයෙන්ම තවත් රටකට යවිය යුත්තේ. ආරක්ෂක ලේකම්තුමන් විශේෂඥ වෛද්‍යතුමන් අතිගරු ජනාධිපතිතුමන් ප්‍රමුඛව ඔවුන්ගේ ප්‍රාණ පරිත්‍යාගීත්වය මම කියන්නේ මේ සෞඛ්‍ය කාර්යාංශය ආරක්ෂක කාර්යාංශය සහ පරිපාලන කාර්යාංශ මේවා එහෙම මේක අල්ලගෙන නොහිටියා නම් ඔය 10 දෙනා කියන සුළුතරයෙන් අප නතර වෙන්නේ නැහැ. ජපානයේ ප්‍රමුඛතම තීන්ත දැන් එස්ලෝන් නිවසින් කන්සයි එස්ලෝන් ලෙඩ නැති තීන්ත. පාස්කරදුවන බඩකල්පෝ සියවන් දේවස්ථානයේ බෝම්බය පුපුරවාගත් මොහමඩ් නසාර් මොහමඩ් අසාද් නැමැත්තා ප්‍රහාරය සිදු වූ දින පෙරවරුවේ සියවන් දේවස්ථානයේ බාර දේවගතිවරුන්ගේ නිරීක්ෂණයට ලක්ව ඇති බව පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලන ජනාධිපති කොමිසමේදී ඊයේ අනාවරණ වුණා. ඒ සියවන් දේවස්ථානයේ බාරව සිටි දේවගතිවරුන් ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් අවස්ථාවේදී පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ඊයේ දින පළමු සාක්ෂි ලබා දුන්නේ මඩකලපුව සියවන් දේවස්ථානයේ ගණේෂ මූර්ති තිරුකුමාර් දේවගතිවරයායි. එෙහිදී කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් ඔහු සඳහන් කළේ ඉකුත් වසරේ අප්‍රේල් 21 වන දින උදෑසන මින් පෙර තමන් නොදුටු පුද්ගලයෙකු දේවස්ථානය අසල සිටිනු නිරීක්ෂණය කළ බවයි. පසුව අදාළ තැනැත්තාගෙන් කළ විමසීමේදී ඔහු තමන්ව උමර් ලෙස හඳුන්වා දුන් බවත් දේවස්ථානයේ නැරඹීම සඳහා එහි පැමිණි බව සඳහන් කළ බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ සඳහන් කළා. කෙසේ වෙතත් අදාළ තැනැත්තාට දේවස්ථානය තුළට යාමට කළ ආරාධනය ඔහු ප්‍රතික්ෂේප කළ බවත් තම මවට අසනීප තත්ත්වයක් ඇති බැවින් දේව ආශිර්වාදයක් කර ගැනීමට අවශ්‍ය බවත් සඳහන් කළ බව දේවගතිවරයා සිය සාක්ෂිය තුළ පැවසුවා. ඒ අනුව සුව කිරීමේ දේව මෙහෙයන් බදාදා දිනේ සිදු කරන බව තමන් එම පුද්ගලයාට පැවසූ බවද දේවගතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. මෙහිදී කොමිසම දේවගතිවරයාගෙන් විමසා සිටියේ අදාළ සංවාදය කුමන භාෂාවෙන් සිදු වේද යන්නයි. සංවාදයේ දමිළ බසින් සිදු වූ බවත් ඔහු සිය මවට උම්මා යනුවෙන් ආමන්ත්‍රණය කළ නිසා අදාළ පුද්ගලයා මුස්ලිම් ජාතිකයෙක් යයි තමන්ට හැඟී ගිය බවත් දේවගතිවරයා ජනාධිපති කොමිසම හමුවේ සඳහන් කළා. මෙම උමර් නම් පුද්ගලයා ඔඩ්ඩමාවඩි ප්‍රදේශයේ සිට පැමිණි බව අනාවරණ වූ බවත් ඔහු රෝස පැහැති ටී-ෂර්ටයක් ඇඳ සපත්තුදා විශාල බෑගයක් පිටෙල්ලාගෙන තොප්පිය පපුවට තද කරගෙන සිටි අතර ඒ තුරද කුඩා බෑගයක් තිබූ බව සාක්ෂිකරු ජනාධිපති කොමිසම හමුවේ වැඩිදුරටත් කියා සිටියා. අනතුරුව උමර් නම් මෙම පුද්ගලයාව දේවස්ථානයේ කටයුතු කළ ස්ටැන්ලි නම් දේවගතිවරයාට මුණගස්වා තොරතුරු ලබා ගන්න යනුවෙන් ප්‍රකාශ කර තමන් දේවස්ථානයෙන් පිටව ගිය බව සාක්ෂිකරු සඳහන් කළා. කෙසේ වෙතත් තමන් දේවස්ථානයෙන් පිටත්ව කිලෝමීටර් 5කට ආසන්න දුරක් යන විට දේවස්ථානයේ කලබලයක් ඇති බව දුරකථන ඇමතුමකින් දැනගන්නට ලැබුණේ යයි දේවගතිවරයා කොමිසම හමුවේ පැවසුවා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අනතුරුව තමන් හැකි විගස නැවත දේවස්ථානයට පැමිණි අතර ඒ වන විටත් දේවස්ථානය ඇතුළත ගිනි ඇවිලමින් බොහෝ දෙනෙකු මිය ගොස් සිටි බවයි. එහිදී තමන්ට උමර් නැමැති පුද්ගලයාව බහර දී ගිය ස්ටැන්ලි දේවගතිවරයාව මුණ ගැසුණු අතර ඔහු හඬමින් අර මනුස්සයා තමයි මොනව හරි කළේ යයි සඳහන් කළ බවද දේවගතිවරයා ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නා. අභව ප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කිරීමට නියමිතව තිබෙනවා. රාජ්‍ය අනුග්‍රහය ඇතිව හැටන් නෝවුඩ් තොණ්ඩමන් ක්‍රීඩාංගණයේදී අවමංගල්‍ය උත්සවය පැවැත්වීමට නියමිතයි. පසුගිය 26 වෙනිදා ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් අභව ප්‍රාප්ත වූ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය ඊයේ පස්වරුවේ හැටන් කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ වෙත රැගෙන ආවා. තොණ්ඩමන් මහතාගේ දේහය මේ වන විටත් එහි පදනම් කාර්යාලයේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබෙනවා. අද මුළු දිවයිනටම ඇදිරි නීතිය පනවා තිබුණත් එය නොතකා දේහයට අවසන් ගෞරව දැක්වීමට බගවන්තලාව දික්කොය සහ මස්කැලි ආදී ප්‍රදේශවල වතුකම්කරුවන් විශාල පිරිසක් පාගමනින් පැමිණි ආකාරයද දක්නට ලැබුණා. කෙසේ වෙතත් යුද හමුදාව පොලිසිය සහ පොලිස් විශේෂකාර්ය බලකාය එක්ව විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙලක් මෙම ප්‍රදේශයේ දියත් කිරීම නිසා ඇදිරි නීති බලපත්‍ර නොමැතිව මාර්ගයේ ගමන් කළ පිරිස් ආපසු හරවා යවනු ආකාරයයි මේ. වැඩ කරන්න එක්කනවා දාන්න ගියේ. අභව ප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව නෝවුඩ් ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතව ඇත්තේ නිරෝධායන නීති රීතිවලට අනුකූලවයි. කොහොමුණත් කිසිදු පිටස්තර පුද්ගලයෙකුට අද දවසේදී මේ අවමංගල උත්සවයට සහභාගී වෙන්නට හැකියාවක් නැහැ. විශේෂයෙන්ම නම් කරන ලද 200ක පමණ සීමිත පිරිසකට විතරයි අද දවසේදී මේ අවසන් කටයුතු වලට සහභාගී වෙන්නට හැකියාව ලැබෙන්නේ නියමිත සෞඛ්‍ය උපදෙස් අනුව. ඒ අනුව
තොන්ඩමන් මහතාගේ ළඟම පවුලේ ඥාති නේදරනේ ප්‍රභූන් සහ කම්කරු පක්ෂයේ සමාජිකයන් ඇතුළු පිරිසක් තමයි මේ විදිහට අද දවසේදී මේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා පැමිණෙන්නට නියමිතව තියෙන්නේ. ඉතින් ඔවුන් වෙනුවෙනුත් නියමිත සෞඛ්‍ය උපදෙස් අනුව ආසන පනවලා තියෙන ආකාරයත් අපිට දකින්න ලැබෙනවා මීටරේ පරතරය තබා ගැනීම. ඉතින් ඒ අනුව සියලු කටයුතු මේ නවුට් ක්‍රීඩාංගණය තුළ සූදානම්ින් තියෙනවා. අපිත් සූදානම් අද රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්ුත් මේ අවසන් කටයුතු කොයි ආකාරයෙන්ද සිද්ධ වෙන්නේ කියන කාරණය පිළිබඳව ඔබට තොරතුරු ගෙනෙන්න. COVID-19 වෛරස ව්‍යාප්තියත් සමග බිඳ වැටුණු ජනතාවගේ මානසික තත්ත්වය ඉහළ නැංවීම සඳහා දෙරණ මාධ්‍ය ජාලය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සංවිධානය කළ BNS Drive-in Concert රත්මලාන ගුවන්තොටුපළ පරිශ්‍රයේදී ඊයේ පැවැත්වුණා. සිය මෝටර රථයේ සිට ප්‍රේක්ෂකයන්ට නැරඹීමට හැකි මෙම එළිමහන් ප්‍රසංගය මෙරට සංවිධානය කෙරෙනු එවැනි ආකාරයේ පළමු ප්‍රසංගයයි. මේ අතර ඊයේ පැවති ප්‍රසංගය සඳහා අලෙවි වූ ප්‍රවේශ පත්‍රවල සම්පූර්ණ මුදල ඉටුකම සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල වෙත පරිත්‍යාග කෙරුණා. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් මෝටර් රථයේ සිට නැරඹිය හැකි මෙම නවම ප්‍රාසංගික අත්දැකීම දෙරණ මාධ්‍ය ජාලය විසින් ජනතාවට තිළින කරන්නේ බාතිය සන්තුෂ් සහ ඩයලොග් සමග එක්වයි. BNS Drive-in Concert ඊයේ පස්වරු 5ට රත්මලාන ගුවන්තොටුපළ පරිශ්‍රයේදී ආරම්භ වුණා. බාතිය සන්තුෂ් උමාරයා ඇතුළු තාරුණ්‍යයේ හද බැඳි ශිල්පීන් රැසක් සහභාගී වූ ප්‍රසංගය හැඩවුණේ ඉන්ෆිනිටි සංගීතයෙන්. අද දිවයිනට මැදිරි නීතිය පනවා ඇති බැවින් අදට නියමිත ප්‍රසංගය ජූනි 1 වනදා එනම් හෙට දක්වා කල් දැමීමට සිදුව ඇති අතර ඒ නැරඹීම සඳහා අද දින ප්‍රසංගය සඳහා මිලදීගත් ප්‍රවේශ පත්‍ර භාවිත කළ හැකියි. I'm enjoying myself a lot. I'm සතුටුයි. අලුත් අත්දැකීමක්. හොඳට ඕගනයිස් කරලා දෙනවා. වාහනේ ඉඳගෙන හරි මියුසිකල් ෂෝ එකක් බලලා පොඩ්ඩක් හරි රිලැක්සේෂන් ලැබෙන එක ගොඩක් හොඳයි. Thank you දෙරණ හොඳට එන්ජොයි කරුවා ෂෝ එක. Thank you. Superb show. මෙරට තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් තුළ මිනිස්කම පිරිහී යැයි ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් පවසනවා. පාසල් ක්‍රිකට් පුහුණුකරුවන්ගේ සංගමයේ පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යන විට තම පුහුණුකරුවන් පවා අමතක කරන ක්‍රීඩකයන් සිටින බවයි. පාසල් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමකින් තොරව ජාත්‍යන්තර ක්‍රීඩකින් බිහි කිරීමට බලා සිටීම නිෂ්ඵල බව ක්‍රිකට් ප්‍රවීණයන් රැසක් පසුගිය දින කිහිපයේදී පැවසුවා. පසුගිය දිනක හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන් සහ ග්‍රාමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකදීද ඔවුන් සඳහන් කළේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව මීට වඩා දියුණු මට්ටමකට ගෙන ඒම සඳහා වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි. කෙසේ වෙතත් මෙහිදී පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් හට නිසි පුහුණුවක් ලබා දෙන පාසල් ක්‍රිකට් පුහුණුකරුවන් අමතක නොකළ යුතුයි. ඒ අනුව එම පුහුණුකරුවන්ගේ සුපසාධනය සහ ඔවුන්ට ඇති ගැටලු සම්බන්ධයෙන් යම් වැඩපිළිවෙලක් නිර්මාණය කිරීමේ අරමුණින් ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්ක මූලික කරගනිමින් පළමු වරට පාසල් ක්‍රිකට් පුහුණුකරුවන්ගේ සංගමයක් පිහිටුවීමට ඊයේ කටයුතු කළා. වැලිසර ලැබින්ඩෝ ගෘහස්ත ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් සහභාගී වී සිටියා. තරුණ ක්‍රිකට් ක්‍රීඩකයෝ අද ඉස්සරහට ඇවිල්ලා ඉන්න මම දකිනවා ගතිගුණවල වෙනසක් තියෙනවා සහ ඒගොල්ලෝ පල්ලෙහා මට්ටමේ ඉන්නේ. මේ අද අපි බිහි කරන ක්‍රිකට් ක්‍රීඩකයෝ තනිකර ක්‍රිකටර්ස්ලා විතරයි. මොකද ඔවුන් ගොඩක් කලාවට මේ මනුස්සකම කියන එක දැයින් පල්ලෙහා තියෙනවා. ඒගොල්ලන්ගේ තියෙන හොඳ දේවල් ඔක්කොම මම හිතන්නේ පිළිහිලා තියෙනවා. ගොඩක් ක්‍රීඩකයෝ ඉන්නවා අද ඉස්සරහට ගිහිල්ලා තමන්ගේ කෝච් ස්කෝලත් අමතක කරලා යන ක්‍රීඩකයෝ ඉන්නවා. තමන්ට තමන්ගේ ඉස්කෝලේ තමන්ගේ ගුරුවරයා තමන්ගේ දෙමෝපියා තමන්ට උදව් කරපු මිනිස්සුන් මතක හිටින ආකාරයට ඔවුන්ට ඉස්සරහම ජීවිතය ගැන කියලා දෙනවා. ළමයි ඔළුව හදන්න ඕන. එත් සමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ දවසක්.